කාලයකට පස්සේ අපි විධිමත් විදිහට මේ වගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා තමුන්වන්සලා හම්බ වෙන්නේ අපේ නිලවරණයෙන් පස්සේ අලුත් ලේකම්තුමා ඒ ගැන මතක් කළා. විශේෂයෙන්ම අපි අද කතා කරන මාතෘකාව අපි පහුගිය කාලය තුල දිගටම කතා කරපු මාතෘකාවක්. ඒ තමයි රටටම වැදගත් වෙච්ච අපි අද යම් සනසුම් සුසුමක් හෙලනවා නම් මේ සම්බන්ධයෙන් යම් මතවාදයක් ඉදිරිපත් කරපු සංගමයක් විදිහට අද දවසේ නැවත අපි මේ මාතෘකාව කරලියට ගේන්න ඕන කියලා තීරණය කළේ රට ඉදිරියේ තියෙන ඉදිරි අවදානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න ඕන හින්දා. COVID-19 එහෙම නැත්නම් කොරෝනා රෝගය සම්බන්ධයෙන් අපි මැදිහත් වීම මුලින්ම සිද්ධ වුණේ තමුන්නාන්සලට මතකයි ලංකාවට රෝගියෙක් එන්නත් ඉස්සෙල්ලා. චීනය තුල රෝගය ව්‍යාප්ත වෙන අවස්ථාවේදී අපි අවදානම් දැකලා වගකීම් යුතු සංගමයක් විදිහට රටට ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. අපි ඒ සඳහා ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බා, බලධාරීන්ව දැනුවත් කළා, ඒ සියල්ල හරහා මහ ජනතාව දැනුවත් කළා. මාර්තු 11 වෙනිදා ලංකාවේ පළවෙනි රෝගියා වාර්තා වෙන මොහොත වෙනකොට රජයේ වෛද්‍යාරික සංගමයේ විදිහට අපි ප්‍රවෘත්ති සාකච්ඡා 13ක් කරලා තිබුණා. ඒ සියල්ල හරහා අපි බලාපොරොත්තු වුණේ රටට රෝගේ එන එක වළක්වන්න අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න එක. ඒතර ඒ අවස්ථාවවලදී අපි ඉදිරිපත් කරපු කරුණු වලට බලධාරීන් අහුම්කන් දීමේ ඒ ප්‍රවණතාවයත් එක්ක තමයි අපේ සාර්ථකත්වය අපි අද ළඟා කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි ආරම්භයේ ඉඳන්ම මේ COVID-19 වසංගතය සම්බන්ධයෙන් මූලික කාරණා දෙකක් කිව්වා. ඒක අපිට ජනාධිපතිතුමා ඉදිරියේ අවධාරණය කරන්න සිද්ධ වුණා. පළවෙනි එක තමයි අපි තීන්දුව ගැනීමේදී අපි කිව්වා සැලකිලිමත් විය යුතු පළවෙනි කාරණේ තමයි මේක ග්ලෝබල් පැන්ඩමික් එකක් එහෙම නැත්නම් ගෝලීය වසංගතයක්. ඒක ගෝලීය වසංගතය කියන වචනයෙන් ඈත් වෙලා අපිට තීන්දුව ගන්න බෑ. දෙවෙනි කාරණේ අපි රටට ඉදිරිපත් කළා මේක පබ්ලික් හෙල්ත් ඉමර්ජන්සි එකක්. එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය උග්‍ර ගැටලුවක්. එහෙම නැත්නම් හදිසි තත්ත්වයක්. ඒක අමතක කරලා තීන්දුව ගන්න බෑ. ඒ වගේම අපි තව කාරණයක් කිව්වා. ඒ තමයි මේ සටනෙන් අපි දිනනවද පරදිනවද අපි කොතනද නතර වෙන්නේ අපේ සාර්ථකත්වය කොහෙද කියලා තීරණය වෙන්නේ ප්‍රධාන සාධක තුනක් මත. ප්‍රධාන පාර්ශව තුනක් මත. එහෙම නැත්නම් ප්‍රධාන කුළුණු තුනක් ගැන අපි කතා කළා. ඒකේ පළවෙනි කාරණේ තමයි දේශපාලන අධිකාරිය අතිගරු ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය මේ සම්බන්ධයෙන් දක්වන සංවේදීභාවය. ඒක අපි දැක්ක හොඳටම ලැබුණා ආරම්භයේ ඉඳන් අද දක්වාම. ඊට දෙවෙනි කාරණය සෞඛ්‍ය ආරක්ෂකාංශ ඇතුළුව මේ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය ගන්න ප්‍රතිපත්තිමේ තීන්දුව ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්න පාර්ශවවල කැපවීම. ඒතර ඒකේ තියෙන සාර්ථකත්වයත් අපි දැක්කා යම් අඩුපාඩු මැද්දේ වුණත් ඒ සඳහා තිබිච්ච කැපවීම විශේෂයෙන් බිම් මට්ටමේදී ඒ සඳහා තිබිච්ච කැපවීම ආරක්ෂකාංශවල වෙන්න පුළුවන් සෞඛ්‍ය සේවා වෙන්න පුළුවන් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු ඇතුළු බිම් මට්ටමේ ඒ සේවය කරපු සියලු දෙනා මේ සඳහා දිවා රාත්‍රී නොබලා කැපවීමේ ප්‍රතිඵලය ඊගා රෝහල් පද්ධතිය මේ සඳහා සූදානම් වෙලා තිබිච්ච කැපවීම ඒ සියල්ලේ ප්‍රතිඵල තමයි අද දවසේ අපි මේ භුක්ති විඳින්න ඉන්නේ. තුන්වෙනි එක අපි කිව්වා තුන්වෙනි පාර්ශවය තමයි මහ ජනතාව එහෙම නැත්නම් මහ ජනතාවගේ කැපවීම. ඒතර මේ කියන කාරණා තුනේ එකා වගේ වෙච්ච කැපවීමත් එක්ක තමයි අපි අද යම් සැනසුම් සුසුමක් හෙලනවා නම් සාර්ථක වෙලා තියෙනවා කියලා යම් මට්ටමක සැනසීමක් අපිට ලබන්න පුළුවන් නම් ලබලා තියෙනවා. ඒතර අපි බලන්න ඕන GMO එක එහෙම රාජ්‍ය වෛද්‍යාරික සංගමේ වෘත්තීය සමිතියක් කියන එකෙන් එහාට ගිහිල්ලා ඇයි මේ කොවිඩ් සටනට උර දුන්නේ? ඒ හරහා අපේ දායකත්වය මොකක්ද කියන එක. දැන් උදාහරණ විදිහට අපිට ජනාධිපතිතුමා ඉස්සරහා කියන්න සිද්ධ වුණා ඊට පස්සේ රටට කියන්න සිද්ධ වුණා. අප්‍රේල් මාසේ සිංහල අලුත් අවුරුද්ද වෙනකොට මේ රට මලගමක් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ මාර්තු මාසේ අන්තිම අපි ගන්න තීරණත් එක්ක කියලා. මොකද ඒ වෙනකොට සෞඛ්‍ය අංශවල මේ සදා තිබිච්ච සූදානම අපි දැක්කා. දේශපාලන අධිකාරියේ ජනාධිපතිතුමා ඇරුණාම අනිත් අය මේ සම්බන්ධයෙන් දක්වපු උනන්දුව මොකද්ද කියන එක අපි දැක්කා. ඒ හින්දා තමයි රජයේ වෛද්‍යාරික සංගම විදියට මේ වගේ බරපතල අනතුරු වංගීම් කරන්න සිද්ධ වුණේ. අනිත් පැත්තෙන් අපි දැක්කා අප්‍රේල් මුල වෙනකොට මේ රටේ රෝගීන්ගේ උපරිමයට එන අවස්ථාවට ළඟා වෙමින් තියෙනකොට සමහර දෙනෙක් රටට ඇවිල්ලා සම්පූර්ණ වැරදි චිත්‍රයක් රට ඉදිරිපත් කරන්න ගියා. මෙතන කණ්ඩායම් දෙකක් හිටියා. එක කණ්ඩායමක් ජනාධිපතිතුමාගෙන් ලකුණු දා ගැනීමේ සෙල්ලම තමයි ඒගොල්ලෝ කළේ. ඒතර ජනාධිපතිතුමාට වැරදි තොරතුරු දීලා වැරදි පාරේ ගෙනහිල්ලා ලකුණු දා ගැනීමේ උත්සාහයක තමයි ඒ නිරත වෙලා හිටියේ. දෙවෙනි කණ්ඩායම තමයි අපි දන්නවා රාජ්‍ය සේනාරත් යුගය තුල සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ හිටපු ඒ කල්ලිවාදය නැවත වටේකින් ක්‍රියාත්මක වෙමින්
ඒ හරහා රජය අපහසුතාවයට පත් කරන්න කටයුතු කරමින් හිටියා. ඒ අය තමයි එක්තරා අවස්ථාවකදී කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා රජයේ වෛද්‍යාරික සංගමයත් විවේචනය කළා අපිට දොස් කියලා අපි ජනාධිපතිතුමාව රවට්ටුවා කියලා රට විවෘත කරන්න එහෙම නැත්නම් රට වහලා තියෙන එක තේරුමක් නැහැ ඇඳිරි නීතිය දමපු තීරණ වැරදි මහ ජනතාවට නිදහසේ ඔබම යන්න දෙන්න ඕන කියන පණිවිඩය රටට දුන්නේ. ඒ කතාව රටට ඉදිරිපත් වුණේ අප්‍රේල් 8 වෙනිදා. තමුන්නාසල නිකමට හිතලා බලන්න අපි එකට නියම ප්‍රතිචාර දැක්ුවේ නැත්නම් ඒක වැරදි කියලා අපි රටට කිව්වේ නැත්නම් ඒ පණිවිඩය ජනාධිපතිතුමාට ගෙනිච්චේ නැත්නම් මේ දෙපිරිසම ජනාධිපතිතුමාගෙන් ලකුණු ලබා ගන්න කටයුතු කරපු පිරිසක් එක පැත්තකින් හිටියා අනිත් පැත්තෙන් ජනාධිපතිතුමා සහ රජයේ අපහසුතාවයට පත් කරන්න රාජ්‍ය සේනාවට දියත් කරපු කුමන්ත්‍රණයක් තිබුණා. ඒතකොට මේ කුමන්ත්‍රණ දෙකටම අහු නොවි ඉන්න ජනාධිපතිතුමා දක්ෂ වුණා. නිකමට හරි හිතලා බලන්න රජයේ වෛද්‍යාරික සංගමේ මැදිහත් වෙලා අපි මේ කුමන්ත්‍රණයේ පරාජයට පත් කළේ නැත්නම් අද වෙනකොට රටේ තත්ත්වය මොකක්ද කියලා. තමුන්නාන්සලා හැමෝම දන්නවා අප්‍රේල් 8 වෙනිදා කියන දවසේ ඉඳන් අද දක්වා වෙච්ච සිදුවීම්. අප්‍රේල් 8 වෙනිදාන් පස්සේ තමයි මේ රටේ නේවි ක්ලස්ටර් එක ඇති වුණේ. නාවික හමුදාවේ රෝගීන් වාර්තා වෙන්න ගත්තේ. අප්‍රේල් 8 වෙනිදාන් පස්සේ තමයි කොළඹ මහනගර සභාවේ බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ රෝගීන් වාර්තා වෙන්න ගත්තේ. බැරි වෙලාවත් අපි මේ මැදිහත් වීම කළේ නැත්තම් ඒ සිදුවීම් දෙකෙන් විතරක් රට කොතෙන්ට ගමන් කරන්න තිබුණාද කියලා තමුන්නාන්සලා දන්නවා. ඒක රට තුල රෝගීන් පාලනය කිරීම සඳහා ඒ ජනාධිපතිතුමාගේ තිබිච්ච කැපවීමට ශක්තියක් දෙන්න, ඒ සඳහා මඟ පෙන්වන්න, ජනාධිපතිතුමාට හරි උපදෙස් දෙන්න සංගමයක් විදියට අපිට පුළුවන්කම ලැබීම ගැන අපි නිහතමානීව ආඩම්බර වෙනවා. එහෙමනම් අපි මේ මොහොතේදී මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තියලා අතීතය ආවර්ජනය කරන ගමන් මතක් කරන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. මේ මොහොතේ තියෙන අවදානම මොකද්ද? අපි පාරට බැස්සහම විශේෂයෙන්ම රජයේ වෛද්‍යාරික සංගමයේ අපි ප්‍රවෘත්ති සාකච්ඡාවල හිටපු අය විදිහට පාරට බැස්සහම ජනතාව යම් විශ්වාසයක් එක්ක අපෙන් ඇවිල්ලා අහන දේ තමයි ડોක්ටර් මොකද්ද තත්ත්වය රටේ? ඇත්තටම අවදානමක් නැද්ද? ඇත්තටම රෝගීන් නැද්ද? අපිට තියෙන අවදානම මොකද්ද කියන එක. ඒකට ඒකෙදි අපිට සමහර ඒවාට උත්තර නැහැ. මොකද අවදානම් හරියට තක්සේරු වෙලා නැති හින්දා. නමුත් අපිට පැහැදිලිව පේන අවදානම් සාධක 4ක් තියෙනවා. එහෙම නැත්නම් මේ සිදුවීම් 4ක් එහෙම නැත්නම් අපිට සැලකිල්ලට ලක් වෙල යුතු ශේෂ්ත්‍ර 4ක් තියෙනවා. පළවෙනි එක තමයි මේ මොහොත වෙනකොටත් ගුවන් තොටුපළ හරහා අපි තෝරාගත්ත කණ්ඩායම රට ඇතුළට එනවා. ඒතකොට දවස ගානේ අපිට වාර්තා වෙන රෝගීන් එක්ක ගුවන් තොටුපළේදී එහෙම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානවලදී තමයි වාර්තා වෙන්නේ. ඒතකොට අපේ ලේකම්තුමා කියපු විදිහට ඩොක්ටර් ෂෙනාල් කියපු විදිහටම ඒ හරහා අපිට ලොකු අවදානමක් තියෙනවා. ඒක හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් අපිට ඒ අවදානම දෙගුණ තෙගුණ වෙනවා. දැන් අද වෙනකොට ඕස්ට්‍රේලියාව වික්ටෝරියා ප්‍රාන්තයේ ඒක තමයි සිද්ධ වෙමින් තියෙන්නේ. චීනයේ සමහර තැන්වල ඒක තමයි සිද්ධ වෙමින් තියෙන්නේ. ඒතකොට ලෝකේ අනිත් රටවල ඒක තමයි සිද්ධ වෙමින් තියෙන්නේ. ඒතකොට අතීත අත්දැකීම් අනුවත් අපිට තියෙන අවදානම සම්බන්ධයෙන් අපිට සැහැල්ලුවෙන් හිතන්න බෑ. ඒක තමයි අර ඩොක්ටර් ෂෙනාල් කිව්වේ 1918 ස්පැනිෂ් ෆ්ලූ එක වෙලාවේ වෙච්ච දේ ඊගාවට 1920 වෙනක අවුරුදු දෙකක් පුරා ලෝකේ පුරා මේක ව්‍යාප්ත වෙච්ච එක පළවෙනි රැල්ලට වඩා දෙවෙනි රැල්ල කොච්චර භයානක වුණාද කියලා. ලෝක ජනගහණයෙන් 3න් එකක් යම් වසංගතයකට බිලි වුණා නම් ඒ බිලි වුණේ ස්පැනිෂ් ෆ්ලූ එකෙන්. ඒතකොට අද මේ කොවිඩ් රෝගයේ තත්ත්වය සම්බන්ධයෙන් ලෝකයේ පුරා යන සිද්ධීන් අරන් බැලුවම අපිත් ඒ දිශාවට නෙමෙයිද මේ ගමන් කරමින් තියෙන්නේ කියලා භයානක පණිවිඩය අපිට ලැබෙනවා. ඒ නිසා ගුවන් තොටුපළ විවෘත කිරීමත් එක්ක තෝරාගත්ත කණ්ඩායම් දැනට එමින් තියෙනවා. ඉදිරියේදී ගුවන් තොටුපළ සම්පූර්ණයෙන් විවෘත වෙනවා නම් ඒ හරහා එන අවදානම් මොකද්ද කියන එක සම්බන්ධනොත් අපි කළමනාකරණය කරන්න ඕන. මොකද මේ අය නිරෝධායන ලක් වෙනවා දැනට. ඒතකොට නිරෝධායනකින් තොරව නම් ඉදිරියේදී ඒ අය රට ඇතුළට එන්නේ. මේ තියෙන අවදානම තව 100,000 ගුණයකින් වැඩි වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ඊටාම ගැඹුරෙන් රටේ ආර්ථිකය ඊගාවට අපේ කර්මාන්ත සංචාරක කර්මාන්තය ඇතුළු මේ සියල්ල සම්බන්ධයෙන් අපි තීරණ ගත යුතුයි. හැමදාම මෙහෙම යන්න බෑ. නමුත් ඒ සියල්ල ඊටාම හොඳින් කළමනාකරණය කරගත්තේ නැත්නම් අපිට නැවත වටේකින් අර මාර්තු මැද වෙනකොට තිබිච්ච තත්ත්වයට ආයි ගමන් කරන්න සිද්ධ වුණොත් එහෙම අපි ගත්ත උත්සාහයේ ප්‍රතිඵල නැති වෙනවා. ඒ නිසා පළවෙනි අවදානම් තැන තමයි ගුවන් තොටුපළ. ඒතකොට දැනට ඒකේ යම් ප්‍රශස්ත මට්ටමකින් කටයුතු සිද්ධ වෙමින් තියෙනවා. ඒ තත්ත්වය ඉදිරියට පවත්වා ගන්න විශේෂ නිරෝධායන මධ්‍යස්ථානාශ්‍රිතව ගුණාත්මක භාවය පවත්වාගෙන යන්න. ඒ නිරෝධායන මධ්‍යස්ථාන එහෙම නැත්නම් සංචාරක හෝටල් වල නවත්තලා තියෙනවා. එහෙම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථාන වල වැඩ කරන පිරිස ඉන්නවා. ඒ අය ඒතකොට ඒ අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් නැවත සමාජයට ඒ හරහා විස බීජ එන්න තියෙන ඉඩකඩ බැහැර කරන්න බෑ. ඒක පළවෙනි එක.
දෙවෙනි එක තමයි පොදු ප්‍රවාහනය. පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ගැටලුවක් මම අදත් දකිනවා. නමුත් එතෙන්දිත් නැවත ආර්ථිකය සහ රටේ ජන ජීවිතය පවත්වා ගැනීම කියන සාධකය අපිට බැහැර කරන්න බෑ. මම දැන් අද එනකොටත් මම දැක්කා බස් රථවල අපි මොන නීති රීති දැම්මත් හිටගෙන මිනිස්සු එනවා. ඒ නිසා සමාජ දුරස්ථභාවය පිළිබඳ මූලික සිද්ධාන්ත බැහැර වෙලා යම් තැනක කටයුතු වෙනවා නම් එතන තියෙන අවදානම් සම්බන්ධයෙන් අපිට නැවත මතක් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ඊටාම ගැඹුරෙන් අපි කල්පනා කළ යුතුයි. විශේෂයෙන් මේ தත්ත්වය තව දරුණු වෙනවා ලබන සතිය වෙනකොට පාසල් පටන් ගැනීමත් එක්ක. විශේෂයෙන් පාසල් ප්‍රවාහනය සම්බන්ධයෙන් වෑන් රථ තියෙනවා. ඒ ඇතුළේ කොහොමද එන්නේ? අපි දන්නවා සමහර පාසල් වෑන් රථ කොහොමද ආවේ පහුගිය කාලේ කියලා. ඒ විදිහටම නම් නැවත එන්නේ. අර පොල් පටෝල වගේ ළමයි දාගෙන එනවා නම් ඒ හරහා තියෙන අවදානම අපිට බැහැර කරන්න බෑ. ඒතකොට ඒක ප්‍රවාහනයේ සම්බන්ධයෙන් තියෙන ගැටලුව. තුන්වෙනි එක තමයි මේ මොහොතේදී මතුවලා තියෙන තත්ත්වය. කියන්නේ මහමැතිවරණයත් සහ මහමැතිවරණය ආශ්‍රිතව ඇති වෙලා තියෙන පුද්ගල ඒකරාශී වීම සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය. දැන් මට දවස් 3කට කලින් දුරකථන ඇමතුමක් ආවා රෑ 9:00 විතර මිහින්තලේ ප්‍රදේශයේ. කතා කළා කිව්වේ ඒ වෙනකොටත් එක්තරා මැතිවරණ අපේක්ෂකයෙක්ගේ ගෙදර 1000කට ආසන්න පිරිසක් ගෙදර මිදුලේ තියාගෙන රැස්වීමක් කරනවා. අන්තිමට මැතිවරණ කොමසාරිස්වරයාට මැදිහත් වෙන්න සිද්ධ වුණා ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීත් එක්ක ඒ රැස්වීම නවත්තන්න. ඒ නිසා විශේෂයෙන්ම මැතිවරණ අපේක්ෂකයන්ට ලොකු වගකීමක් තියෙනවා. මේ ජයග්‍රහණ ලබාගත්තේ රටක් විදිහට අපි හැමෝම ජනාධිපතිතුමාගේ දැක්මත් එක්ක ආරක්ෂකාංශ සෞඛ්‍යාංශ සහ මහ ජනතාව කැපවීමක් කළා. ඒ නිසා ඉදිරි මැතිවරණයක් වෙනුවෙන් ඒ කැපකිරීම වතුර යවන්න උත්සාහ කරන්න එපා. ඒ නිසා මේ දීලා තියෙන මාර්ගෝපදේශ ඔස්සේ මැතිවරණ අපේක්ෂයෙන් කටයුතු කළේ නැත්නම් අවදානම සම්බන්ධයෙන් අපිට ලොකු පියවරක් ගන්න සිද්ධ වෙයි. ඊළඟ හතරවෙනි අවදානම් තත්ත්වය තමයි පාසල් විවෘත කිරීම. ඒතර පාසල් විවෘත කරන්න නැතුව බෑ. පාසල් විවෘත කරන්න වෙනවා. ළමයින්ගේ අධ්‍යාපනය ගැන අපිට බලන්න වෙනවා. රජයක් විදිහට තීන්දුව ගන්න වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒතකොට පාසල පටන් ගත්තට පස්සේ ඇති වෙන තත්ත්වයන් හරියට කළමනාකරණය කරන්න අපිට හරි දැක්මක් සහ වැඩපිළිවෙලක් තියෙනවද කියන එක. දැන් උදාහරණ විදිහට අපි මුවාවරණයක් පැළඳීම සම්බන්ධයෙන් අපි නිර්දේශ කරලා තියෙනවා. නමුත් පන්ති කාමරය ඇතුලේ උගන්වන අවස්ථාවේදී ෆේස් මාස්ක් එකක් දාගෙන කොහොමද ළමයි ඉන්නේ? ඒත් ඒවා සම්බන්ධයෙන් රටට හරි පැහැදිලි කිරීමක් සෞඛ්‍ය අංශ වලින් කළ යුතුයි. විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවයේ තියාගෙන පන්ති කාමරය ඇතුළේ ළමයි තියාගන්න පුළුවන්ද? ඊළඟට අපි ගත්තාම අර පොදු ප්‍රවාහනේ වගේම ඩෙස් අර තියෙන විදිහටම තියලාද ළමයින් ගන්නෙ. එහෙම නැත්නම් පන්තිය දෙකට බෙදලා එහෙම ගෙනියන්න පහසුකම් අපිට තියෙනවද? ඒ සියල්ල මං හිතන්නේ සෞඛ්‍ය අංශ වලින් හරි උපදෙස් ලැබිය යුතුයි. අදාළ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු ඒ තැන්වලට ඒ උපදෙස් අනුව ක්‍රියාත්මක විය යුතුයි ප්‍රායෝගික තත්ත්වයන් සැලකිල්ලට අරගෙන. ඒතර මං ප්‍රධාන වශයෙන් කිව්වා ගුවන් තොටුපොළ පොදු ප්‍රවාහනයේ මැතිවරණය සහ පාසල් විවෘත කිරීම. මොකද අපි දන්නවා මේ රෝගයේ ස්වභාවය තමයි පාසල් ළමුන්ට මේ රෝගේ වැළඳුණයි කියලා සමහරට අඳුරගන්නෙත් නැති වෙයි. දැනටත් අපිට නිරෝගී තරුණ වැඩිහිටි කෙනෙක් බව රෝග ලක්ෂණ නැතුව තමයි රෝගීන් බව අපිට හඳුනගන්නේ. දැන් නේවි ක්ලස්ටර් එකේ අති බහුතරයේ රෝග ලක්ෂණ තිබුණ නැහැනේ. ඒතර පාසල් ළමුන්ටත් එහෙම තමයි. ප්‍රතිශක්තිය යම් දුර්වලතාවයක් පාසල් ළමුන්ට තිබුණ නැත්නම් ඒ අයගේ වෛරසය ඇඟ ඇතුළට එයි. නමුත් ඒ අය දන්නෙත් නැහැ වෛරසය තියෙනවායි කියලා. නමුත් මේ පාසල් දරුවෝ පාසලේම ඉන්නේ නැහැනේ. ඒ අය නැවස ගෙවල් වලට යනවා. එතකොට එක දරුවෙක්ට තිබුණොත් එහෙම අනිත් දරුවන්ට ඒ හරහා බෝ වුණොත් එහෙම ඒ දරුවෝ අපි හිතමු 10 15 දෙනෙක් කියලා ඒ අය ගෙවල් වලට ගියොත් එහෙම ගෙවල් වල ඉන්නවා වැඩිහිටි ආච්චිලා සීයලා. ගෙවල් වල ඉන්නවා දියවැඩියාව තියෙන අම්මා තාත්තා. ගෙවල් වල ඉන්නවා වකුගඩු රෝගයෙන් පෙළෙන අය. අර රෝග ලක්ෂණ නැති දරුවගෙන් ඒ වගේ අවදානම් තියෙන කෙනෙකුට ගියොත් එහෙම සමහරට මරණයෙන් කෙලවර වෙන්නේ. ඒකයි පාසල් විවෘත කිරීමේ අවදානම සම්බන්ධයෙන් අපි ඊටාම පරිස්සමෙන් කටයුතු කළ යුත්තේ. මොකද පාසල් විවෘත කරන්න වෙනවමයි. ඒ තත්ත්වය කළමනාකරණය කිරීමේ දක්ෂතාවය මත තමයි ඉදිරි දෙවෙනි රැල්ල අපිට වළක්ව ගන්න පුළුවන් වෙන්නේ. මොකද ඔය මෙක්සිකන් ෆ්ලූ මේ ස්පැනිෂ් ෆ්ලූ එකේදී 1918 මෙක්සිකෝවේ උනේ ඕක තමයි. පාසල් ඇරීමත් එක්ක තමයි දෙවෙනි රැල්ල මෙක්සිකෝ ආවේ. අපිට දැන් මේ කියන කතා සමහර විට කෙනෙකුට විහිළුවක් වගේ තේරෙන්න පුළුවන්. මොකද දැන් රෝගීන් අපිට වාර්තා වෙන්නේ නැහැ, මරණ නැහැ. නමුත් අපිට මේ තත්ත්වය වෙනස් වෙන්න බොහොම කිටි දවස් ගාණක් ගත වෙන්නේ. ඒ නිසා අපි ස්පැනිෂ් ෆ්ලූ එහෙම නැත්නම් ස්පාඤ්ඤයේදී වෙච්ච මේ 1918 දී වෙච්ච සිදුවීම් අධ්‍යයනය කරන එක අතීතයේ අධ්‍යයනය කරන එක ඉතා වැදගත් වෙන අනාගතයේ හොඳ තැනකට ගමන් කරන්න. ඒ නිසා මේ සියල්ල තක්සේරු කරගන්න ඕන. එතකොට ඒ හින්දා තමයි දෙවන රැල්ලක අවදානම ගැන අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට පවා කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා.
මොකද ජනතාවට අද අමතක වෙලා තියෙනවා. අර මං කියන්නේ කුළුණු තුනක් තියෙනවා කියලා ජනාධිපතිතුමා අතුරු දේශපාලන අධිකාරිය සෞඛ්‍යාංශ මහ ජනතාව කැපවීම. ඒතකොට මහ ජනතාවගේ කැපවීම ජනතාවට අමතක වීමත් එක්ක කඩා වැටෙනවා නම් එතන රෝගය අනිවාර්යයෙන් මතුවෙනවා. ඒක ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අද මිනිස්සුන්ට මතක නැත්තම් සමාජ දුරස්ථභාවය තියාගන්න ඕන කියලා. අද මිනිස්සුන්ට මතක නැත්තම් අත්සෝදන්න ඕන කියලා. අද ජනතාවට මතක නැත්තම් මුවාවරණයක් හරියට පාවිච්චි කරන්න ඕන කියලා. අනාගතය සම්බන්ධයෙන් අපිට සතුටු වෙන්න බෑ. මොකද රෝගය තාම ලෝකෙන් තුරන් වෙලා නැහැ. ඒ නිසා ඊටාම් පැහැදිලිව වෙනත් රටවල් වල අද අපි දකින අත්දැකීම් මේ වගේම අතීතයේ ලෝකයේ වෙච්ච අත්දැකීම් මේ සියල්ල පාදක කරගෙන දෙවෙනි රැල්ලක අවදානම දුරන් කිරීම සඳහා ඒ තමයි ඒකින්ද තමයි ડોક્ટર ෂෙනාල් කිව්වේ අපි ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම හොයලා බලලා රජයට සහ අපිට අවශ්‍ය කරන මඟ පෙන්වීම දෙන්න අපි විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. මේ කමිටුව මේ සියල්ල සැලකිලිට අරගෙන ඉදිරි සතිය දෙක ඇතුළත අපිට ඒ සම්බන්ධයෙන් තොරතුරු දෙයි. ඒ වගේම තමයි ඉදිරි රැල්ලක් වළක්ව ගන්න, ඉදිරි දෙවෙනි රැල්ල වළක්ව ගන්න අපිට පහුගිය කාලේ වෙච්ච අඩුපාඩු වලින් පාඩම් ඉගෙන ගත යුතුයි. ඒ නිසා අඩුපාඩු මොනවද කියලා අඳුර ගන්න නැතුව අපි සේරම හොඳට කළා හරි ෂෝක් කියලා ඉස්සරහට යන්න අපිට බෑ රටක් විදියට. මොනවද වෙච්ච අඩුපාඩු? පළවෙනි අඩුපාඩුව තමයි අවදානම තක්සේරු නොකිරීම. දැන් මගෙන් ඇහුවොත් එහෙම කවුරු හරි කෙනෙක් ડોක්ටර් කොරෝනා සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ කොහොමද අවදානම කියලා මට දෙන්න උත්තරයක් නැහැ. මොකද මොනරාගල රිස්ක් එක අපි ඇසස් කරලා නැහැ. මොනරාගල අවදානම අපි තක්සේරු කරලා නැහැ. ඒතර මොකද්ද අපි යෝජනා කරපු ක්‍රමවේදය? අපි කිව්වේ PCR පරීක්ෂණ කරලා දැනට කරන මේ ප්‍රමාණය මීට වඩා වැඩි විය යුතුයි කියලා අපි එදත් කිව්වා අදත් කියනවා. මොකද දැන් ලක්ෂ්‍ය සීමාවට ළඟා වෙලා තියෙනවා PCR ලංකාවේ. එතකොට මාර්තු මැද ඉඳන් අද දක්වා ගෙවිච්ච දවස් ගානේ මේක බෙදුවාම දවසකට PCR පරීක්ෂණ 900ක් විතර තමයි රටේ කෙරලා තියෙන්නේ. දැන් පහුගිය සති දෙක වගේ අතුරත කාලේ දවසකට 1500ක විතර ප්‍රමාණයක් යනවා. වසංගත රෝග විද්‍යාංශයේම සෞඛ්‍ය ඇමතිතුමියට දීලා තියෙන වාර්තාවට අනුව මාසෙකට 68000ක් කරන්න ඕන අඩුම ගානේ. එතකොට 1500 කළොස් එහෙම 68000 සම්පූර්ණ වෙනවද? නැහැ. 45000ක් වගේ තමයි එන්නේ. ඒ නිසා අඩුම ගානේ ඒ අය දුන්න මාර්ගෝපදේශ අනුවත් යන්න ඕන. එහෙමනම් කොහෙද මේ PCR කරන්න ඕනේ? අපි එදත් කිව්වා අදත් කියනවා සමාජයේ අවදානම තක්සේරු කිරීම සඳහා PCR කළොත් තමයි අපිට බය නැතුව රට විවෘත කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා කළ යුතු හොඳම දේ තමයි අහම්බු ලෙස තෝරාගත්ත සාම්පල් වල PCR පරීක්ෂණය කළ යුතුයි. රැන්ඩම් සාම්පල් සර්වේස් වලට යා යුතුමයි. ඒක නැවත අපි අවධාරණය කරනවා. දැනට වෙනවා අවදානම් කණ්ඩායම් වල සාම්පල් සර්වේස් වෙනවා. ඒ උදාහරණ විදිහට අපි කිව්වොත් එහෙම මැද කොළඹ ප්‍රදේශයේ රෝගියෙක් ආවට පස්සේ ඒ අවට තෝරාගත්ත සාම්පල් අරගෙන අපි රිස්ක් එක ඇසස් කළා. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන එක අපි මේ කියන්නේ. ඒ නිසා විශේෂයෙන්ම රට පුරා ඒ ජනගහනයට අනුව විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව රැන්ඩම් සාම්පල් සර්වේස් වලට එහෙම නැත්නම් අහම්බු ලෙස තෝරාගත්ත සාම්පල් වලට ගියොත් තමයි ඒ ප්‍රදේශවල රිස්ක් එක අපිට ඇසස් කරන්න පුළුවන් වෙන්නේ. රෝගීන් වාර්තා නොවෙනවයි කියන එකෙන් කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ රෝගේ නැහැ වෛරසය සමාජෙන් තුරන් වුණා කියලා. වෛරසය තියෙනවා. වෛරසය තියෙනවා කියන්නේ රෝගේ කොයි වෙලේ හරි මතුවෙන්න පුළුවන්. ඒ නිසා අපි විශේෂයෙන්ම ඒ තියෙන අඩුපාඩු අපි හඳුන ගන්න ඕන. පළවෙනි අඩුපාඩුව ඒක. දෙවෙනි එක තමයි අපි ඊටාම මම හිතන්නේ ජනාධිපතිතුමාත් ඒ සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සහ නියමයන් නිකුත් කළා. ඒ තමයි කොහෙද අපිට නේවි ක්ලස්ටර් එකේදී වැරදුනේ. දැන් අපි හැමෝම දන්නවා මැද කොළඹ රෝගීන් වාර්තා වෙන්න ගත්තට පස්සේ එතන සෞඛ්‍ය කාර්යාලයේ කොච්චර කැපවීමක් දක්වද? විශේෂයෙන් මෙතන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කණ්ඩායමක් විදිහට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් එකතු කරගෙන දිවාරෑ මහන්සි වෙලා රෝගීන් හොයාගෙන ගිහිල්ලා සති දෙකක් යනකොට රෝගය සම්පූර්ණයෙන්ම මැද කොළඹ ප්‍රදේශයෙන් තුරන් කරන්න පුළුවන් වුණා සෞඛ්‍ය කාර්යාලයට. එහෙමනම් ඇයි ඒක නේවි ක්ලස්ටර් එකක ඇතුළතදී අපිට කරගන්න බැරි වුණේ? නේවි එක ඇතුළේ රෝගීන් දැනටත් වාර්තා වෙමින් තියෙනවා. දැන් මම හිතන්නේ මාසයකට වැඩි මාස දෙකකටත් වැඩි. එතකොට ඒක අපි මේ කාටවත් නාවික හමුදාවේ දඬුවම් කරන්නවත් සෞඛ්‍යාංශ වල වක් කියොත් දඬුවම් කරන්නවත් නෙමෙයි. අනාගතයේදී අපිට මෙහෙම තත්ත්වයක් ඇති වෙන වළක්වන්න. අපි ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කළා ඒ සම්බන්ධයෙන් රටට ඉදිරිපත් කළ යුතුයි මෙන්න මෙතනයි අපිට වැරදුනේ. ඒ වැරදිච්ච තැන ඉදිරියේදී අපි හදා ගන්නවා. ඒකට අපේ මෙන්න උපක්‍රම. ඒකට අපි යන්නේ නැතුව අපිට අනාගතය සම්බන්ධයෙන් සුබවාදීව බලාගෙන ඉන්න බෑ. ඒ නිසා පළවෙනි එක PCR පරීක්ෂණ වල තියෙන අඩුපාඩුව, දෙවෙනි එක නේවි ක්ලස්ටර් එක සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගන්න. තුන්වෙනි එක තමයි මාර්ගෝපදේශ. දැන් අපි කාලෙන් කාලෙට මේ කොවිඩ් එක අතරතුරේදී හැදුවා ගයිඩ්ලයින්ස්. එහෙම නැත්නම් මාර්ගෝපදේශ. එතකොට මේ මාර්ගෝපදේශ දැන් රජ්‍ය වෛද්‍යාරික සංගමයත් එකතු වෙලා
එතෙන්දි දායකත්වය දුන්න කෝට්ටි නගර සභාවේ නගරාධිපතිතුමා දායකත්වය දුන්නා. හිටපු නගර දැන් පාර්ලිමේන්තු මැතිවරණට ඉල්ලනවා නගරාධිපතිතුමා දායකත්වය දුන්නා. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දායකත්වය ගත්තා. අපි හැම තැනටම අවශ්‍ය කරන ඒවලට හැදුවා. ඒ සියලු දෙනාගේ එකකතාවය. ඒතකොට දැන් ඒක ඇයි තාම රටේ නීතිය බවට පත් වෙන්නේ නැත්තේ, ගැසට් වෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒතකොට මේ මැතිවරණය සම්බන්ධයෙන් වෙනම ගයිඩ්ලයින්ස් හදලා තියෙනවා. ඇයි ඒක රටේ නීතිය බවට පත් වෙන්නේ නැත්තේ? එතන ප්‍රශ්නේ මොකක්ද කියලා රටට ඉදිරිපත් විය යුතුයි. විශේෂයෙන්ම මේ බලයේ බෙදීම සම්බන්ධ මේ බලතල පල්ලෙහාට කාන්දු වීම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ගැටලු निराකරණය කරගෙන මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න අවශ්‍ය පියවර ගන්න බලධාරීන් කටයුතු කළ යුතුයි. මම හොඳටම දන්න දෙයක් තමයි ජනාධිපතිතුමාට මේක කරන්න අවශ්‍යයි. ජනාධිපතිතුමා නිතරම කතා කරලා කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මම දන්නවා ඉක්මනට මේක ගැසට් කරන්න කියලා. එහෙමනම් අපිට තියෙන ප්‍රශ්නේ ජනාධිපතිතුමාටත් අවශ්‍ය මේ දේ කොතනද හිර වෙලා තියෙන්නේ. ඒතකොට ඒක විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ නායකත්වයෙන් බිම් මට්ටමින් ක්‍රියාත්මක වන යාන්ත්‍රණ ශක්තිමත් කරන එක ඉතා අත්‍යවශ්‍ය වෙනවා. නමුත් එතෙන්දී විශේෂයෙන්ම මේ බලතල අයථා විදියට පාවිච්චි වෙන එක වැළැක්වීම සඳහා ක්‍රමවේදත් එක්ක තමයි ඒක ඉදිරියට යන්න ඕන කියන මතය තමයි රජ වෛද්‍යාරික සංඝ විදියට ඉන්නේ. ඊළඟට ඩොක්ටර් ෂනාල් කියවිලු දුම්වැටි මද්දසාර සම්බන්ධයෙන් තියෙන තත්ත්වය මොකද අවදානම් සාධකයක් විතර ලෝකේ පුරා ඔප්පු වෙලා ඉවරයි. මැතිවරණ කාලේදී ඒකේ තියෙන අවදානම ගැන ඩොක්ටර් ෂනාල් කිව්වා. ඒ නිසා අපි රජ වෛද්‍යාරික සංඝ විදියට ජනතාවට දෙන පණිවිඩය තමයි මේ සම්බන්ධයෙන් අපේ හිතිතරම් ජනතාව දැනුවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ තැබෑරුම් විවෘත කරන්න රජය ගත්ත එක්තරා අවස්ථාවකදී අපිට එළියට බහලා කියන්න සිදුුණා ඒ ගත්ත තීරණය වැරදි කියලා. අපි කියලා පැය 24ක් යන්න කලින් ජනාධිපතිතුමා රජය ගත්ත ඒ තීරණය අකුල ගත්තා. ජනාධිපතිතුමා නියෝග කළා ඒ තීරණය වහාම වෙනස් කරන්න කියලා. ඒ අනුව අපිට පුළුවන්කම ලැබුණා ඒ හරහා ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. ඉතින් මේ මොහොතේදී අපි කියන්නේ මේ තියෙන අවදානම ගැන ජනතාව දිගටම දැනුවත් කරන්න. ඒක වෘත්තීය සමිතියකින් එහාට ගිහිල්ලා අපි කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසා ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා අපි කියනවා නීති රීති ශක්තිමත් කරන්න. අපි අවුරුදු ගාණක් තිස්සේ දැන් කතා කරනවා සිගරට් දුම්වැටි සම්බන්ධ නීති රීති ගේන්න. නමුත් තාම මේ නීති ක්‍රියාත්මක වෙලා නැහැ. අඩුම ගානේ දැන් අපි දන්නවා දුම්වැටියක් අපි අවට තියෙන පෙට්ටි කඩේකිනු දුම්වැටියක් ගන්න පුළුවන්. අපි යෝජනා කළා දුම්වැටි සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වලා දෙන්න. හැමතැනම දුම්වැටි විකුණන්න බැරි වෙන්න බලපත්‍ර ක්‍රමයක්. තනි සිගරට් විකුණන එක නවත්තන්න. එකක්වත් ක්‍රියාත්මක වෙලා නැහැ මේ දක්වා. ඒ නිසා අපි මේ මොහොතේ අඩුම ගානේ ඉන්නවා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න. ජනතාවට හරි පණිවිඩය දෙන්න. ඒ හරහා මේ කොරෝනා සඳහා තියෙන අවදාන විශේෂයෙන්ම මේ දුම්වැටි සිගරට් බොන කෙනෙක්ට තියෙන අවදානම දෙතුන් ගුණයකින් වැඩි සාමාන්‍ය කෙනෙකුට වඩා. ඒ නිසා අපි විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලනවා මේ මැතිවරණ සමයේදී අර ඩොක්ටර් ෂනාල් කිව්ව විදිහටම රජයේ වෛද්‍යාරික සංඝ විදිහට අපි ඉල්ලනවා. අඩුම ගානේ මේ මත්ද්‍රව්‍ය දුම්වැටි ජාවාරම් එක නම ගෑවිලා තියෙන කෙනෙකුටවත් තමන්ගේ මනාපය දෙන්න එපා කියන ඉල්ලීම අපි රජයේ වෛද්‍යාරික සංඝ විදිහට කියනවා. ඒක ඔප්පු වෙලා තියෙන්න ඕනේ නැහැ. මොකද අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ඉදියත් එක්ක මේවා ඔප්පු වෙන්න කාලයක් ගත වෙනවා. සමහරට ඔප්පු වෙන්නෙම නැහැ. ඒ නිසා අඩුම ගානේ ඔය ස්පීතු වලට එහෙම නැත්නම් අරක්කු වලට ජාවාරම් වලට මද්යසාර මත්ද්‍රව්‍ය වලට සම්බන්ධයි කියලා නම ගෑවිලාවක් තියෙන කෙනෙකුට තමන්ගේ මනාපය දෙන්න එපා කියන ඉල්ලීම රජයේ වෛද්‍යාරික සංඝ විදිහට අපි කියනවා. අවසාන විදිහට මේ රෝහල් පද්ධතිය ශක්තිමත්ව තියාගන්න. මොකද ලෝකයේ පුරා අත්දැකීම් අනුව අපි දන්න දේ තමයි දෙවන රැල්ලකදී වැඩිම බලපෑම වෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයට. දෙවන රැල්ලකදී වැඩිම මරණ ගාණක් සිද්ධ වෙන්නේ සෞඛ්‍ය වෘත්තකයන්ට. ඒකට ප්‍රධානම හේතුව තමයි පළවෙනි රැල්ල අවසන් වෙනකොට අර සූදානම සෞඛ්‍ය ශාස්ත්‍රයේ තිබිච්ච සූදානම කඩා වැටීම. එහෙම නැත්නම් දැන් අපි උදාහරණ විදිහට අපි ගත්තොත් කොවිඩ් සඳහා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන අපි හැදුවා. නමුත් අද වෙනකොට අපිට තියෙනවා ඒවා ටික අකර්මණ්‍ය වෙමින් තියෙනවා. ඒතකොට ඒ නිසා නිසි සැලැස්මක් ඒ සඳහා කොහෙද අපි ඉතුරු කරගන්නේ දැන් හැමදාම සමහර රෝහල් අපිට වහගෙන ඉන්න බෑ කොවිඩ් වලට කියලා. නමුත් ඒවා විවෘත කරනකොට හරි සැලැස්මක් ඇතුව විවෘත විය යුතුයි. ඒතකොට මම ඊයේත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට කතා කළා මොකද්ද සැලැස්ම? තාම සැලැස්මක් නැහැ. ඒතකොට සැලැස්මක් රටට ඉදිරිපත් කළ යුතුයි. මොකද අපි දකිනවා දැන් ගාල්ලේ වරායේ සීමාශස්ලා 3 දෙනා පොසිටිව් වෙනකොට ගිය සතියේ 3 දෙනෙක් වෙනුවෙන් රෝහලක් විවෘත කරනවා. ඒ 3 දෙනාව කමුරුගම රෝහලට ගෙනහිල්ලා කමුරුගම රෝහලේ සාමාන්‍යයෙන් පවතින සේවාවන් සියල්ල අත්හිට වෙන පරිදි එතන කොවිඩ් රෝහලක් බවට පත් කරනවා. මේ 3 දෙනෙක් වෙනුවෙන්. ඊට කිලෝමීටර කීපයක් එහාට යනකොට හම්බන්තොට රෝහල තියෙනවා. ඒ රෝහල කොවිඩ් මධ්‍යස්ථාන. ඒතකොට ඒ රෝහලේ තව රෝගීන් 50ක් 60ක් බලන්න පුළුවන්කම තියෙද්දි කමුරුගම සේවාවන් ටික සේරම බිඳවට්ටලා අනිත් පැත්තෙන්
හෝමකම අනිත් පැත්තෙන් තියෙනවා. ඒ ගැන නොසලකා හැරලා කටයුතු කරනවා. ඒතකොට ඒ නිසා මේ සැලැස්ම ඉදිරිපත් විය යුතුයි. ඒ වගේම සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා මේ පහුගිය කාලේ දුන්න ආරක්ෂක උපකරණ සියල්ල වෙනසකින් තොරව මේ කාල සීමාව තුළදීත් ලබා දිය යුතුයි. මේ කිසිදු තත්ත්වයක් නිසා අපිට කිසිසේත්ම සංගමයක් විදිහට අපි සූදානම් නැහැ අපේ වෛද්‍යවරුන්ගේ අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ජීවිත අනතුරු ලක් කරන්න. ඒ නිසා අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් බලධාරීන් සියලු දෙනාට කියනවා. මේ ලබා දීලා තියෙන පහසුකම් යම් අඩුපාඩු මැද්දේ වුණත් ප්‍රශස්ත මට්ටමකට ගෙනල්ලා ඉදිරි දෙවනි රැල්ලකදී අපිට සෞඛ්‍ය වෘත්තිකයන් ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග දැම්මම ආරම්භ විය යුතුයි. ඒ සැලැස්ම ඉදිරිපත් විය යුතුයි කියන කාරණය. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ කියන කාරණා ටික අවධාරණය කරනවා. අවසානයේදී මම එක දෙයක් මතක් කරනවා. මෙන්න මේ අද Daily Mirror පුවත්පත වාර්තා කරලා තියෙනවා ශ්‍රී ලංකා not in European Union's initial selected list of countries. ඒ කියන්නේ මේ යුරෝපා සංගමය මෙතෙන්දී කටයුතු කරලා තියෙන ආකාරය සම්බන්ධයෙන් මම හිතන්නේ රාජතාන්ත්‍රික විදිහට අපිට කරුණු දක්වන්න සිද්ධ වෙයි කියන එක සංගමයක් විදිහට අපි විශ්වාස කරනවා. මොකද අපේ රට මේ කොවිඩ් එකේ උච්චතම අවස්ථාවේදී ලෝකයේ රටවල් සියල්ල අතරින් සාර්ථකත්වයෙන් හොඳම පළවෙනි රටවල් පහ අතරට අපි තේරුණා. පළවෙනි රටවල් පහ ඇතුළේ අපි හිටියා. එහෙව් සාර්ථකත්වයක් තියෙන අපේ රට. ඒ අය හොඳ රටවල් තෝරද්දී ඒ අයගේ රට ඒ අයට නිදහසේ ගමන් කිරීම සඳහා ඉඩ දෙන්න රටවල් තෝරද්දී. ඇයි ශ්‍රී ලංකාව මේ ලයිස්තුවෙන් හැරුණේ? යුරෝපා යුනියන් එක එහෙම නැත්නම් යුරෝපීය සංගමය ඇයි ලංකාව සම්බන්ධයෙන් මේ විදිහට ද්වේෂ සහගත විදිහට කටයුතු කරන්නේ? ඒක විශේෂයෙන්ම අපි මතු කළ යුතු කාරණයක්. මොකද අපි පොඩි රටක් වීමද, අපි ආර්ථික වශයෙන් කුඩා රටක් වීමද, නැත්නම් වෙන සාධකද සැලකිල්ලට ගත්තේ අය. ඒ නිසා විශේෂයෙන්ම අපි ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරනවා. මේ සම්බන්ධයෙන් විශේෂ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු කරනවා. රාජ්‍යතාන්ත්‍රික විදිහට මැදිහත් වෙලා අපි ලබලා තියෙන සාර්ථකත්වය අනුව අපි මේ ලයිස්ට් වල විශේෂයෙන් මෙතන ඕස්ට්‍රේලියාවක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ දැන් දෙවෙනි රැල්ලක් මතුවෙමින් තියෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝගීන් දවස ගානේ වැඩි වෙමින් තියෙනවා. එහෙම තියෙද්දි ඕස්ට්‍රේලියාවත් මේක ඇතුළේ ඉන්නවා. මේ රටවල් ගණනාවක් මෙතන මට පෙන්වන්න පුළුවන්. එහෙම තියෙද්දි ඇයි අපේ රට නොසලකා හැරියේ? ඒතර ඒ නිසා යුරෝපා සංගමයේ මෙතෙන්දී ඇඟිල්ල දික් කරනවා වගේම අපිට සිද්ධ වෙනවා අපේ රටේ බලධාරීන්ටත් මේ සම්බන්ධයෙන් කරුණු කියන්න. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයට, අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය තමන්ගේ යුතුයකම වගකීම හරියට කළාද? අපේ මාකටිං පැත්ත අපි හරියට කළා තියෙන්නේ. අපේ සක්සස් එක අපි ලෝකෙට ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා තමයි රජ වෛද්‍යානික සංඝ විදිහට අපි තීරණය කළේ පහුගිය කාලය තුල මේ සම්පූර්ණ කොවිඩ් පරිච්ඡේදය, අපේ රටේ කොවිඩ් පරිච්ඡේදය ලේඛනගත කරන්න රජ වෛද්‍යානික සංඝ විදිහට අපි තීරණය කළා තියෙනවා. ඒ ලේඛනගත කිරීමේ කටයුතු මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙනවා. ඉදිරි මාසෙක කාලය තුල සම්පූර්ණ ලියවිල්ලක් විදිහට රටට ජනාධිපතිතුමාට මේ ලේඛනය පිළිගන්වන්න, ජාත්‍යන්තරයට ඒක අරන් යන්න රජ වෛද්‍යානික සංඝ විදිහට අපි මූලිකත්වය ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නිසා අපි නැවත ජනාධිපතිතුමාන් ඉල්ලා සිටිනවා ඔබතුමා මේ කොවිඩ් සටනේ දුන්න නායකත්වයේ, එඩිතර නායකත්වයේ රට සම්බන්ධයෙන් ගත තීරණ ජාත්‍යන්තරයේ ඇගයීම දක්වා ගෙන යාම සඳහා මේ රටේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කැපවීම ජාත්‍යන්තරයේ කරා ගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදිහට ඒ ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි සහයෝගය දෙනවා. නමුත් මෙතන සිද්ධ වෙලා තියෙන අඩුපාඩු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළා රාජතාන්ත්‍රික මැදිහත් වීමක් සඳහා ලබා දෙන්න කියන ඉල්ලීම අපි ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ ප්‍රශ්න තියෙනවා නම් පිළිතුරු ලබා දීම සඳහා අපේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතාට ආරාධනා කර සිටිනවා. මම වෛද්‍ය හරිත අලුත්ගේ රජ වෛද්‍යානික සංගමේ සංස්කාරක